ආයිබෝවන් පුතේ. ආයිබෝවන් ආයිබෝවන්. හරි. සුපුරුදු පරිදි. හරි. සුපුරුදු පරිදි ඔයාලා අදත් අපිත් එක්ක ඒකාත්මික වෙනවා. ඉස්කෝලෙත් දැන් ඉගැන්වීම් කටයුතු නොකරන කාල සීමාවක්. ගුරු අයිතීන් සහ සිසු අයිතීන් දිනා ගැනීම වෙනුවෙන් නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් ඒක නිසා දැන් ටිකක් වෙනදට වඩා විවේක පාඩුවේ ඉන්නේ ළමයි. මොකද පාසලේ උදෑසන වරුවේ ඉගැන්වීම් කටයුතු මේ දවස්වල සිදු කෙරෙන්නේ නැහැ. ඔබ යන පෞද්ගලික පන්තිය පමණයි මේ දවස්වල ඉගැන්වීම් කටයුතු සිදු කෙරෙන්නේ. ඒක නිසා ඔබට යම් පොඩි විවේක කාලය වැඩියෙන් ලැබෙන කාල සීමාවක් මේක. නමුත් ඔබ වැඩියෙන් වැඩ කරන්න ඕන. අපි පුතේ මේ වෙනකොටත් විෂය නිර්දේශය ආවරණය කරමින් යනවා. ඔයාලට මම ගිය සතියේ වැඩක් දුන්නා. ගෙදරදී දුන්නේ එක වැඩයි. නලපාන ජාතකයේ ඔබේ වචනයෙන් ලියලා එවන්න කියලා. දැන් ඉතින් සමහර අය එවනවා අරකේ තියෙන වචන එහෙමම යොදලා. එහෙම වෙන්න බෑ. ඒකේ තියෙන වචන එහෙමම යොදලා. ඒ කියන්නේ අමනුෂ්‍යාදි ගෘහිත ඒකජ්‍රිත ඒ වචන එහෙමම දාලා ඔබේ වචනෙන් ලියනකොට ඒ ඔබේ වචනේ වනේ මේ. ඒ පාලි මිශ්‍රිත වචන වදා පාලි වචන. ඔව්. කොලේග අමුණලා ලිව්වස මේ ටියුට් එකේ දින්න මදි නිසා. ඔව් අන්න ඒකත් එතකොට පොඩි එකක් කියනවා. සමහර කොලේකේ වල දුන්න මම ගැන කියන්න හිතාගෙන මේ හිටියේ. එතකොට කොලේක අමුණ දැන් ඔබට පුළුවන් වෙන්න ඕන ඒ දුන්නු රූල් ගන්න. ඒ දීලා තියෙන ඉඩ ගන්නට ඔබ දන්න කතාව සාරාංශ කරන්න. මම කියකුවා ඉස්සෙල්ලා කොලේක ලියලා පස්සේ පොත ටියුට් එකට ගන්න කියලා. එහෙම කරන්න පුළුවන් නම් තමයි වඩාත් හොඳ කමක් නැහැ. එහෙම හරි ලියුවක කොලේක හරි ලියුවක ලොකු දෙයක්. සමහර ලොකු කතාව දිගටම ලියාගෙන යන්න ගිහිල්ලා. එහෙම එපා. කතාව සාරාංශය ඔබේ වචනයට ගන්නයි ඕන. මේ කෙටියෙන් ලිව්වේ සර් එක පිටයි මට ගියේ. දැන් අපි ඔක බලමු උදාහරණයක් විදිහට මෙන්න මෙහෙම ලියන්න. මං බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ සංඝයා වහන්සේලා නැත්නම් සංඝයා වහන්සේලා පිරිසක් නැත්නම් ස්වාමීන් වහන්සේලා පිරිසක් පුතේ දැන් අපි කතා කරන් ගියහත් දුන්නු වැඩේ ගැන සමහරව තේජෝ නිසා ස්වාමීන් වහන්සේලා පිරිසක් බුදුන් වහන්සේගේ සමයෙහි වස් විසීම සඳහා නලපාන්නම් ගමට වැඩම කළේය. නැත්නම් කලහ. එහිදී භික්ෂුන් වහන්සේලා නලපාන පොකුණෙන් පැන් සනහාගෙන සාමණේරයන් වහන්සේලාවා ඉදිකටු කුලා නැත්නම් ඉදිකටු දමන පොකු සෑදවීමට බටදඩු ගෙන්වයි. නමුත් ඒවායේ සිදුරු නැතුව එක දිගටම සිදුරු ඇති නිසා බුදුන් වහන්සේට සැලකල සිට මේ මාගේ අතීතාත්ම භවයක අදිෂ්ඨානයක්යි දේශනා කරයි. එහි තොරතුරු විමසන භික්ෂූන් වහන්සේලාට බුදුන් වහන්සේ අතීත කතාව දේශනා කරනුවේ එක්තරා වඳුරු කුලයක බෝසතාණන් වහන්සේ ඉපිද 80000ක් වඳුරන්ට නායකකම් කරමින් සිටිය කාලය තුල සිදු කතා පුවතකි. තමන්ගේ සෙසු වඳුරන්ට දුන් උපදේශයන් අනුව ඔවුන් පොකුණක් සමීපයේ රැඳී සිටින්නේ කලින් පැන් නොබියු නිසාවෙනි. එතනට පැමිණි බෝසත් වඳුරා කරුණු විමසා පියවර සටහන් පරීක්ෂා කොට
මේ අමනුෂ්‍යෙක් අරක්ගත් පොකුණක් යයි පවසා. දැන් අපි කියමු ඊට මදි වෙගෙන යනවා කියලා තවත් කෙටි කරනවා කියලා පවසා. බටදඬුගෙන තමන්ගේ පාරමිතා ධර්මයන් ආවර්ජනා කරමින් නැත්නම් සිහිපත් කරමින් එක් සිදුරක් බවට පත්කොට අවසන බට පඳුරේ සියලුම බටදඬු එක සිදුරක් බවට පත් වේවායි ප්‍රාර්ථනා කරමින් සියලුම වඳුරන් බටදඬු බැඟින් පොකුණට දමා දිය රකුසාට බිලි නොගේ පෑන් පානය කොට ඒ මෙම ස්ථානයෙන් නික්මයයි. ඔය ප්‍රමාණවත් ලියනවා. ඒකත් තවත් කෙටි කරන්න පුළුවන්. මොකද පුතේ ඔක දීලා තියෙන්නේ මෙහෙමයි. ඔයාලට 10 වසරට විතර එනකොට එනෝ ප්‍රශ්නයක් තියෙනවා. O level විභාගෙට එනෝ ප්‍රශ්නයක් තියෙනවා සිංහල සාරාංශකරණය. දිගට දීපු එක කෙටියෙන් ලියන්න ඕන. දිගට දීපු එකක් කෙටියෙන් ලියන්න. අපි පන්සිලු වීනා නද පාසු බැස්ූ මන් පේනවන වෙන නදයෙන් තොස්නු නන්දන කැන්දුටුවද බියසිස්ූ මින්රාලවුත් ගාන් වෙරලට රැස්නු. දැන් මේක තියෙන්නේ දිව්‍ය ලෝකේ ඉන්න ශක්‍රදේවේන්ද්‍රයේ වීණාවාදකය තමයි පංචසික. ඇයි පංචසික කියලා කියන්නේ? මෙයාට අද කාලේ අර බොක්මාලි වගේ කොණ්ඩ කරල් 5ක් ගොතලු හිටියේ මෙයා පංචසික. කොණ්ඩ කරල් 5ක් ගොතල ඉඳලා තියෙනවා. ඒක නිසා මෙයාගේ නම වැටුණා පංචසික කියලා. ඉතින් ශක්‍රදේවේන්ද්‍රගේ වීණාවාදකයා. එයාගේ වීණානාදය පසුබැස්සෝපු මනස මිනිසුන්ගේ සන්තෝෂයෙන් පුරවපු මේ වීණානාදය අහන්න මිනිස්සු කොයිතරම් රැස් වෙලා හිටියත් ඔවුන්ට බය නොවුණු මාළු ඇවිල්ලා ගානු එරළටම රැස් වෙලා හිටියේ. ඔක තමයි කවිය තේරුම. ඔක සාරාංශකරණයක වලින් අපිට වැඩක් නැහැ පංචසිකගේ වීණානාදයේ පසුබැස්සපු ඒ අනවශ්‍ය වර්ණන. ඕකේ සාරාංශය තමයි මිනිසුන්ට බිය නොවූ මාළු වීණා වාදනය ඇසීමට ගම් වෙරළට රැස් වූ. එච්චරයි. ඉතින් මේ ඒකට හුරු කරවන්න තමයි මේ දැන් ඉඳන් අපි පොඩි අභ්‍යාස දෙන්නේ. ඉතින් ඔබට 10 දී එක සැරේට එක කරනකොට ඔයදී ක්‍රමක්‍රමයෙන් 6 7 දී මේ පුරුදු වෙන එකට ලේසි. හරි පුතේ ව්‍යාකරණ පොත් ගන්න. මොන පොත්ද සර්? ව්‍යාකරණ පොත ගන්න. ස්ක්‍රීන් එකේ කොටුයි බොඳ වෙලයි පේන්නේ. එහෙමද? බොඳ වෙලයි. මට කොටුත් වෙනවා. කොටුවක් වැටස. හරි මේව කරමු. ඒක ඕනෙම නැහැ නේ ඔයාලා ටියුට් එක තියෙන්නේ. ටියුට් එක ගන්න. ටියුට් එක අරගෙන සමයි ටියුට් එකද? ඈ? සර් ටියුට් එකේ පස්සේ කරන පොතේ අන්තිමට සටහනක් දීලා තියෙනවා. අන්තිමටම දුන්නු චුට්ට කියන්න ව්‍යාකරණ පොතේ මහ ප්‍රාණ අල්ප ප්‍රාණ ලියලා ඇති. ඒක සම්බන්ධයෙන් තියෙන මේව ටික ලිව්වා සංඥක අකුරු ගැන කරේ නෑ නේද?
excuse me. අපි අන්තිමේටම කරේ අර ලේඛනයෙන් පටන් ගන්න ලේඛනය සාකච්ඡා පාඨමාලාව ග්‍රන්ථ අන්න ඒ ටික. ඒක තමයි හරි සංඥක අක්ෂරනේ තියෙන්නේ. පොතේ ලිව්වේ අන්තිමම ඔව් සර්. හරි මාතෘකාව ලියන්න දැන් අලුතෙන් මාතෘකාව ව්‍යාකරණ පොතේ සංඥක අක්ෂර. සංඥක අක්ෂර මේක අක්ෂරමාලාව පාඩමේදී ඉගෙන ගත්ත අපි ටිකක්. හැබැයි අපි තා ටිකක් මෙතෙන්දී ඉගෙන ගන්නවා. මෙතෙන්දී මොකද ඔයාලගේ පොතට දාලා තිනවා ඔයාලගේ පොතේ ඔය කියන 60 වෙනි පිටුවේ නේද? ඔය කියන ජාතක කතාවට පිටිපස්සේ. හරි. සංඥක අක්ෂර කියන්නේ සංඥක කියන එකේ තේරුම තමයි සංයෝග කියන එක. මොකද්ද කියන්නේ සංඥක කියන්නේ සංයෝග. අපි දන්නවා අකුරු හැදෙන්නේ අපි දැන් කයන්න කියමු අල් කයන්නයි අයන්නයි එකතු වෙලා හැදුණා කයන්න. කයන්න හැදුණා අල් කයන්නයි අයන්නයි එකතු වෙලා. හැබැයි සංඥක අකුරු වල විශේෂත්වය අකුරු දෙකක් නෙමෙයි දෙකකට වැඩි සංඛ්‍යාවක් එකතු වෙනවා. මේ බලන්න ග හැදෙන්නේ සංඥකෙන් භාගයයි අල් ගයන්නයි අයන්නයි එකතු වෙනවා. එතකොට තමයි ග එන්නේ. මේක එකතු වෙන ක්‍රමේ තියෙන මෙන්න මෙහෙමයි ඇත්තටම ක්‍රමේ නාන. මේ භාගය වෙනුවට තියෙන්නේ මෙයාගෙන් භාගයක්. එයාගෙන් භාගය තමයි මේ ග. ඔව්. දැන් මේ අපි ගඟ කියලා ලියද්දි සංඥක මේ අකුරක් දානවනේ පිටිපස්සට. ඔව්. එතකොට ගංගා කියලා ලියද්දි අර බිඳුවක් දාන්නේ සර්. ඔව්. එතකොට සර් කියන්නේ ඔය බිඳුවෙන් භාගයක් කියලා කියන්නේ අර මේ ගයන් අර මේ සංඥක ගයන්න කියලා. සඳ කියන එක. අපෝ කියන පුතේ ඔයා කිව්වේ නෑ සර් මෙහෙමයි ගංග කියලා තියෙන්නේ ගංග කියලා අපි ලියද්දි අර ඔහොම ලියනවා සර්. ඊට පස්සේ ගංගා කියලා ලියන්නේ අපි ගයන්න බිඳුව ඊට පස්සේ අපි මේ නිකං ගයන්න ලියන්නේ. ඒකට අපි සංඥක ගයන්න දාන්න නැත්තේ අර බිඳුව තියෙන නිසා සංඥක ගයන්න ඕන නැති නිසා නේද සර්? සංඥක ගයන්න කියන්නේ බිඳුවෙන් භාගයක්නේ. ඔව් ඔව් ඔව්. ඒක තමයි මේ කියලා දෙන්න හදා. හොඳයි. ඔය අද්දු කියමු කතාව හරි. මේ බිඳුවෙන් භාගය කියන එක අපි මෙහෙමයි කියන්නේ. අපි සර් ලියා ගන්න ඕනේද? නෑ එපා දැම්ම ලියන්න එපා. සර් ටික ලියා ගන්නද? එපා එපා. ඒක තමයි අපව කියන්නකෝ. අනේ සාපෝ කතා එක අකුරකට අයන්න අඩුයි. මෙයාගෙන් භාගේ. දැන් ඉස්සර ලංකාව ලියුවේ මෙහෙමනේ. ලංකා බැංකුව ලියුවේ මේක දාලා බිඳුව වෙනුවට. මෙයාගෙන් භාගේ මෙයාගෙන් භාගේ මෙයාගෙන් භාගේ මෙයාගෙන් භාගේ. එතකොට මේ අකුරු දෙක එකතු කරුනහම හැදෙනවා ගයන්න. අර මේ බිඳුවෙන් භාගේ තමයි මේ තියෙන්නේ. මෙයාගෙන් භාගේ.
මේ දෙන්නක එකතු වුණාම ඇතිවෙන ජයන්න. මේකෙන් භාග තමයි මේ තියෙන්නේ. මේක මේ ඔයාලා 10 දී 11 දී ඉගෙන ගන්න කාරණාවක්. එතකොට මේක ටිකක් සමහරලාට ටිකක් අපහැදිලි වගේ කියලා හිතෙන්න පුළුවන්. ඒ වුණාට එච්චර හිතන්න එපා. මෙන්න මේකයි ඔයාලට දාලා නැත්තේ පෙළ පොතේ දාලා නැහනේ. පෙළ පොතේ දාලා නැත්තේ දැන් මේ මයන්නින් භාගෙ තමයි මේ තියෙන්නේ. මෙන්න මේ. ඔතන. මෙතෙන් ඉඳන් තියෙන්නේ බයන්න. ගජඩ දබ කියන අක්ෂර ටික හැදෙන්නේ න අනිත් අකුරු හැම එකක්ම අකුරු දෙකයි එකතු වුනේ. සංඥක අකුරු එකතු වෙනකොට අක්ෂර කිහිපයක් සංයෝග වෙලා. ඒක නිසා අපි එකට කියනවා අක්ෂර සංයෝගයක් එකතු වෙච්ච සංඥක කියලා කියන්නේ ඒක අක්ෂර සංයෝගයකින් නිර්මාණය වෙච්ච අක්ෂර නිසා අපි කියන සංඥක අක්ෂර කියන්නේ. ලියන්නේ නම් මෙහෙම සංඥක යනු සංයෝගයන්නයි. සංඥක යනු සංයෝගයන්නයි. අක්ෂර දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් සංයෝග වීමෙන් අක්ෂර දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් සංයෝග වීමෙන් නිර්මාණය වූ අක්ෂර දෙකකට වඩා වැඩි සංඛ්‍යාවක් සංයෝග වීමෙන් නිර්මාණය වුණු අක්ෂර සංයෝග වීමෙන් නිර්මාණය වුණු අක්ෂර සංඥක අක්ෂර නමින් හැඳින්වේ. නිර්මාණය වූ අක්ෂර සංඥක අක්ෂර නමින් හැඳින්වේ. දැන් අපි මේවා වැඩි දුරටත් කතා කරනවා අලුතෙනුත් එකතු වෙච්ච ළමයි ඉන්න නිසා. එවැනි අක්ෂර පහකි සංඥක අක්ෂර නමින් හැඳින්වේ. එවැනි අක්ෂර පහකි. එවැනි අක්ෂර පහකින් එච්චරයි. මේ අකුරු පහ හරස් අතර ලියා ගන්න. හරස් අතර ගාජඩ දාබ කියන එක හරස් අතර ලියා. ටිකක් ලොකුවට. සර් පාට පැනක ලියන්න. excuse me sir පොඩ්ඩක් එහාට යන්න. ඔව්. සර් ඡේදෙටම එකතු කරලාද සර් අකුරු පහ ලියන්න නැත්නම් වෙනමද? අහුන්නේ කියන්න. සර් අකුරු පහ ලියන්න ඕනේ සර් ඡේදෙම කොටසක් විදියටද නැත්නම් ඡේද විශේෂ වෙනම යට රූලේ කමාද දාලියන්න. සර් පහළට ලියාගෙන ගියාට කමක් නැද්ද? පහළට ලියන්න එපා නේ. ඊළඟ ටික මම පහළට ලියන්න දෙනවා. ඒක නිසා එපා.
එතකොට සර් ඒක එකතු කිරීම අනේ එහෙම ලියන්න පාද නිකන් අකුරු ටික විතරක් ලියන්නද? ඔව් මම මේ අකුරු පහ විතරයි ලියන්නේ. ඒ පහ ලියලා ඉවරයිද? ඔව් සර්. මේම ලියන්න. එම සංඥක අක්ෂර නිර්මාණය වන ආකාරය පහත පරිදි වේ. එම සංඥක අක්ෂර නිර්මාණය වන ආකාරය පහත පරිදි වේ. මේ මුළු කොටුවෙම තියෙන ටික ලියා ගන්න. දැන් මුළු කොටුවෙම තියෙන එක ලියා. එම සංඥක අක්ෂර නිර්මාණය වන ආකාරය පහත පරිදි වේ. ওই ටික ලියා ගන්න. සංඥක අක්ෂර නිර්මාණය වන ආකාරය පහත පරිදි වේ. ওই ටික ලියා. Excuse me sir. දැන් ඔය කපලා තියෙන වචනේ. මේක අරසතර කපන්න භාගයක්. ඒකේ අර්ථය තමයි ඒ අකුරෙන් භාගය එකතු වෙන්නේ. ඒකේ භාගය තමයි මේ. හරි සර්. හරි. ඔක ඉතින් වාට 10ට විතර ගියාම ඉගෙන ගන්න තියෙන දෙයක්. ඒ වුණාට මම මතක් කරගෙන යනවා ගැටලු තියාගෙන අපි සංඥක කියන්නේ අකුරු ගොඩක් එකතු වෙනවා වහම ගොඩ එකතු වෙනක පෙන්නන්න එපා. අනිත් ඒවා එකතු වෙනකොට දන්නෝනේ දෙකක් එකතු වෙනවා. දැන් මේකේ තුනක් එකතු වෙනවා නම් අය මොකද්ද කියලා දැනගන්නවා. Excuse me sir. යට තියෙන ඕනේද? නෑ බහ සංඥක භයන්. ඒක පේන්නේ එහෙම වෙන්නේ නැහැ. අර මම ඒක දෙපාරක් පාට කරලා පෙන්නුවනේ. බයන් නෑ මේක. සර් ආයන්න එක වගේ මොකද? ටියුට් එකේ බ නෙවෙයි සර් තියෙන්නේ ඕ. ඒක නම් පුතේ printing mistake එකක් වෙන්න තියාලා දන්නේ නැද්ද? ඒක මන් දකින්න නැති. ඒක හදාගන්න. හොඳයි කිව් එක. පොඩ්ඩක් එහාට යන්න. ඔව්. පොඩ්ඩක් එහාට වෙන්න පුළුවන්ද? මේ එහාට වෙලා නින්. ඔව් නේද? ඔව් ඒක බ කියලා හදාගන්න. හදාගත්තා සර් අර කුඹුක් කියන තැනේ. එතන හරිනේ. නෑ සර් ඊට කලින්. ඔව්. ඉවරයි සර්. ඔන්න විශේෂත්වය තමයි සංඥක අක්ෂර කවදාවත් හල් කරලා ලියන්නේ නැහැ. ඒක ටියුට් එකේ දීලා තියෙනවා අපි ඔතෙන්ටත් ඒ වගේ ලියාගමු යටින් ලියන්න තල්ලක්වත් දාලා. උදාර කප්පටි මොනක්ද? ඇහුන්නේ සර් නැහැ. අර එකතු කරලා එකතු කිරීම ඊට පස්සේ මොකක්ද අර කපලා තියෙන්නේ අකුර? ඔයාට කියන්න සිංහල හෝඩි ඤ කියන අකුර බිඳුව කියන එක තමයි. මේ තියෙන්නේ 1 2 3 4 5. ඔයාලා හෝඩිය මේ සිංහල පොතේ මුල් පිටුව පෙළුවාම තියෙන අකුර ඤ න න ම. Excuse me sir. යටින් තරු ලකුණ දාලා මොකක්ද ලියන්නේ? සංඥක තරු ලකුණ දාලා ලියන්න. සංඥක අකුරු චුට්ටක් ඉන්න අපි ලියලා ඉවර නෑ. සංඥක අක්ෂර හල් කර ලියනු නොලබයි. ඒ වාක්‍ය අපහු කියන්නේ. පුතේ
සංඥක අක්ෂර හල් කර ලියනු නොලබයි. හරි. දැන් ඔයි අයි කියන්නේ සර් අනේ සර් ටිකක් සර් ටියුට් එකේ පිටු අංක කීයද සර්? ඇයි යන්නේ ටියුට් අයි එක සර් කොපෙන්න ඒක බලන්න. ඒක පිටුව අංක 4. යන්නකෝ ස්ලයිඩ් වාගේ කියන්නකෝ. 4. 4 වෙනි පිටුවේ තියෙන සංඥක අකුරු වලට යටි. සංඥක අක්ෂර හල් කර ලියනු නොලබයි කියන. අපි ඔය වගේ වචන ටිකක් ලියමු කීපයක්. හා හරි. මේක මකනවා. ගා ජ ඩ ධා බ සර් අපි ලියන්න ඕනද ඔක? ඔව් ලියමු. අග කියලා ලියනකොට සංඥකයි. අග මගුල් සංඥකයි. අංග ගංග දැන් පුතේ ඔයාලා කියන්නේ ඉතින් ගොඩක් හැමෝම කියන එකට මට අහුම්කම් දෙන්න වෙනවා. ඒක නිසා අපි උදාහරණ දෙක තුනක් ඕන ලියා ගන්න. මම ලියන ටික ලියමු. නැත්තම් හරිය කරදරයක් වෙයි. රංග රංගපානවා කියන එක රංග. සුරංගන ඇඟලුම් ඇඟලුම් යන්නේ ලියමු. යන්නේ පුතේ අඩුයි. ඔයාලගේ පොතේ ඒක නිසා උදාහරණ අඩු කරලා තියෙන්නේ. අපි ගෙදර ඉන්න බල්ලට සමහර අය කතා කරනවා ඉංජු කියලා. ආන්නෙතන ඉංජු කියලා සමහර පැති වල අය කතා කරනවා. ඒක නිසා ඉංජු කියන වචනෙට විතරයි මේ සංඥක දයන්න පාවිච්චි කරන්නේ. නූතන වර්තමානයේ සංඥක ජ කියන එක පාවිච්චි වෙන්නේ නැති තරම්. සර් ඉංග්‍රීසියෙන් ඉගෙන ගත්ත දෙක වසරේදී ඊට පස්සේ මේක ඒවාට ඉගෙන ගන්න නැතුව ඇති. පැරණි විවහාරේ කුජර කියලා කියන්නේ පැරණි විවහාරේ වර්තමානයේ පාවිච්චි කරන්නේ ඇතාට කුජර කියලා කියන්නේ. සර් ඔව්. ඉංජු කියලා තන ඊට පස්සේ 32ක් තියලාද තියෙන්නේ? ඔව් ඉංජු 32ක් නෙමෙයි අර අපිට ඉස්කෝලේ දැන් ජාකුව පාවිච්චි වෙන්නේ නැහැ කියලා. එහෙම ඉස්කෝලේ කියලා දුන්නා. සර් ඔකට කුංජු කියලා ගන්න කිද? ඉස්කෝලේ කියලා දුන්නේ ඉස්කෝලේ මේ අකුර පාවිච්චි වෙන්නේ නැහැ කියලා නේද? එහෙම කියලා දෙන්නේ නැත්නම් ඔයාලගේ දැන් පොතේ ඔයාලගේ පොත ගත්තම 60 වෙනි පිටුවනේ. ඔන්න බලන්න ඔයාලගේ 60 වෙනි පිටුවේ දීලා තියෙන්නේ උදාහරණ අග අඩ අඳ ජයන් අඩු කරලා. ඒ කියන්නේ පාවිච්චි වෙන්නේ නැති නිසා. ඒ වුණාට අපි ටිකක් ඉගෙන ගන්න ඕනේ වැඩි. ඒ කියන්නේ පන්තියකට එන්නේ. අවුන පැරණි භාවිතේ දැන් වර්තමානයේ පාවිච්චි වෙන එක වචනයක් කියන්නේ. බල්ලට ඉංජු කියලා කියන්න පාවිච්චි කරනවා. ඉංජු ගාලා සමහර පළාත්වල කතා කරනවා. කුංජු දැන් කුරුණෑගල පැත්තේ ළමයෙක් ඉන්නවද? ඔව් සර්. ඔන්න ඉන්න. කවුද? හසිනි නේද? නෑ හර්ෂි. හර්ෂයෝ. හර්ෂි හිරන්‍ය. දැන් ඔයාලගේ ඔයා කුරුණෑගල කොහෙද? කුරුණෑගල අර මේ පැල්ලන්දෙනිය පැත්තේ. පැල්ලන්දෙනිය පැත්ත කියන්නේ කුරුණෑගල ටවුන් එකට කොච්චර විතර දුරයිද? ටවුන් එක ළඟමයි ඉන්නේ. ඒ කියන්නේ
හරි හරි එහෙනම් හරි. දැන් ඔයාලගේ පැත්තේ බල්ලෝ එලවන විදිය මං කියන්නද? මෙයාලගේ පැත්තේ බල්ලෝ එලවන්නේ ජිය බල්ල ජිය බල්ල ජිය. දැන් දකුණේ ළමයි ගොඩක් ඉන්නනේ දකුණු පැත්තේ බල්ලෝ එලවන්නේ කොහොමද? දුක් බල්ල දුක් බල්ල දුක්. දැන් හර්ෂිලේ පැත්තේ පූසට කතා කරන්නේ කොහොමද කියලා දන්නවද? ඉසෝ. එහෙමනේ. ඔව් සර්. නං ඒකනේ කිව්වේ. දැන් දකුණේ පැත්තේ ළමයා ගොති පූසට ඉසෝ කියලා කතා කරන කට්ටිය ඉන්නවද? නෑ සර්. නෑ අන්න දැන් යේනු කල කවදාකවත් පූසට ඉසෝ කියනවද? නෑනේ. ඔන්න ප්‍රාදේශීය ව්‍යවහාර වෙනස් වෙන හැටි පළාතෙන් පළාතට. දැන් මම මේ ඉන්න නිසා කියලා දුන්නේ. එයා ඉන්න ඉස්සරහා මේ දැන් කුරුණෑගල පැත්තේ ළමයි ඉන්න නිසා. දකුණේ බල්ලොන්ට කතා කරන්නේ ඉංජ කියලා. වෙනස්. බල්ල එලවන්නේ දුක් බල්ල දුක් කියලා. හර්ෂිලේ පැත්තේ බල්ල එලවන්නේ ජිය බල්ල ජිය. අපි පැත්තේ මේ කට්ටිය දකුණු පැත්තේ පූසට කතා කරන්නේ පූස් ඉසීස් එහෙමයි. මේ කට්ටිය පූසට කතා කරන්නේ පූස් ඉසෝ. ඔන්න පළාතෙන් පළාතට වෙනස් වෙන හැටි. ඔප්පු කරලම් පෙන්නන්න ළමයිත් හිටියා. අපි කොළඹ පැත්තට ආව ඉස්කෝලේ ඔක්කොමත් නිසා අපේ තාත්තත් ගම එහෙ අනිවාඩුවට යනවා. ඒකනේ ඒක හොඳයි දැනගත්තු එකක්. එතකොට කොළඹ පැත්තේ ඉන්නේ නෑ. මම මේ කිව්වේ ප්‍රදේශයෙන් ප්‍රදේශ වෙනස් වෙන හැටි. තව පැතිවල වෙනස් ඇති. දැන් ළමයි ඉන්නව නම් කියන්න ඔයාලා පැත්තේ වෙනස් විදිය ගන්නම් කියන්න. දැන් හර්ෂිලයි තාත්තගේ ගම පැත්තේ හැම එළවලුවක් හදන එකටම කියන්නේ මාළුව කියලා. ඔව් සර් මාළුව කියලා තමයි කියන්නේ. අන්න ඒකනේ කිව්වේ. දැන් කොළඹ දකුණේ මේ පැත්තට වෙන්න කියන්නේ වෑංජන කියලා නේ. එහෙ කියන්නේ මාළුව කියලා. මොන මාළුව පිණි හදලා ඇති කන්න. දැන් ඔය මගේ යාළුවෝ තියෙන සමහරු මං ඉතින් අහනවා මෙතන මාළුව යපු දාට කොහොමදයි කියන්නේ කියලා. මාළුව කියලා තමයි කියන්නේ. ඔව් සර් අපේ නංගිත් අහනවා අපේ ආත්තම්ම මාළු එලිවර වුණා කිව්වහම ආත්තම්ම යද මාළු දිව්වේ කියලා. ඒක තමයි. අන්න ප්‍රදේශේ වෙනස් වෙන විදිය. අඟලුම් කියන එකේ තේරුම මොකද්ද? අඟලුම් අඟනු සර් ලියලා තියෙන්නේ එහෙමනේ. ඒකනේ සර් ඇඟලුම් කියන්න ඕන එකට අඟලුම්. ඇඟලුම් අන්න යකෝ වෙලාවට කිව්වා. මට කියලා පුරුදු හින්දා ඒක ඇඟලුම් කියලා ලියුනේ. ලියමු. මෙන්න තා වචනයක් තියෙනවා අජන කියලා. සර් අජන කියන්නේ මොකක්ද? අජන කියලා කියන්නේ අංජන කියන එකට අර ඇස් දල්වන්න ගත්තු ඒ කාලේ එකක් පැරණි ව්‍යවහාරයන්නේ අජන කියලා කියන පාවිච්චි වෙන මේකත් වර්තමානයේ පාවිච්චි වෙන්නේ නැහැ. අංජන කියන තේරුමේ අංජන කියන තේරුම පැරණි ව්‍යවහාරයේ පාවිච්චි. ඒතකොට මේ පැරණි ව්‍යවහාරයේ දෙකයි වර්තමානයේ එකයි ඇති. පොතේ එකක්වත් නැහැනේ. ওই ප්‍රමාණවත්. එතකොට අපි ඕක ලිව්වම ඇති. දයන්නෙන් නම් තියෙනවා. අපි ඒකට ලියමු. දැන් කොළඹදි කතා කරන්නේ කොහොමද? කොළඹදි බණ්ණන් අහලා තියෙනවා ඔක්කොගෙම කතා කරනවා වගේ. මොකද්ද? පලාතෙන් පලාතට කතා කරන විදිය වෙනස් කියලා මන්නන් අහලා තියෙනවා කොළඹදී ඔය සර් කිව්ව ඔක්කොම අපේ පලාතෙත් කියන ඒවා අහලා තියෙනවා ගොඩක් මිශ්‍ර වෙලා කියන්නේ. ඔව් කොළඹ කියන්නේ කියන්නේ කොළඹට ඇවිල්ලා හැම අගනගරයටනේ හැමෝම හැම පලාතකින්ම ඇවිල්ලා පදිංචි වෙලා. එතකොට කොළඹ භාෂාව මික්ස් වෙලා තියෙන්නේ නැත්තම් කවලම් වෙලා තියෙන්නේ. ඒක නිසා හැම භාෂාවක්ම වගේ තියෙනවා.
දැන් දකුණේ ළමයි අපේ හා පැත්තේ ගෙදර කතා කරන්නේ එන්ට යන්ට කියලා. ඒ උඩරට පැත්තට වෙන්න වෙන්නේ. ඔව් එන්ට යන්ට. සර් මොකද්ද? සර් ඔව් සිංහල භාෂාවට කියන්නේ කොහොමද? අපෝවාන් පුතේ මට ඇහුන්නේ කොළඹ කට්ටිය සිංහල භාෂාවට කියන්නේ කොහොමද? සිංහල තමයි වෙන එකක් කියන්නේ නැහැ. සර් අපරක් ඉන්න. සිංහල භාෂාව තමයි ඉති වෙන මොකද්ද? සර් ඔව්. කියන්න. සර් උනාට සර් කිව්වනේ සර් දකුණු පළාතේ සර් කිව්වනේ සර් දකුණු පළාතේ කට්ටිය සර් බල්ලට කතා කරන්නේ ඉන්ජන් කියලා. ඒ වුණාට සර් අපේ ගෙදර බල්ලට එන්න කිව්වම එනවා යන්න කිව්වම යනවා. ඒ ඉතින් උරු කරපුවානේ මම මේ කියන්නේ. ඉතින් එහෙනම් ඉතින් දැන් ওই ගෙවල් වල ගොඩක් අය සිප් කියනවා. එහෙම කියනවා බල්ලට. ඒක ඉතින් ඕන තරම් පුරුදු කරලා දෙන්නේ. එහෙම ඉතින් පුරුදු කරලා බල්ලා ගෙදර ඉන්නකොට ඒක අපි කතා කරන සමහර වචන වලට හුරු වෙනවා. එතකොට අපි කියන්නේ තේරෙනවා. ඔව් සර් කඩේ යන්න ඒව බල්ලට තේරෙනවා සර්. බල්ලේනෝ කතා කරාම. හරි අපි මේක ලියමු දැන් ඕක කතා කරන්න ගියොත් ඉවරයක් නෑ. අපි ප්‍රාදේශීය ව්‍යවහාර ඉගෙන ගන්න දවසට කතා කරමු ටිකක් වැඩිපුර. ඒක කවදද ඉගෙන ගන්න? ඒ ගාන ඉතින් ඒක ඉගෙන ගන්න දවස. අඬනවා කියනකොට සංඥකට යන්න. ලියා ගන්න මේවා. කරඬුව. හඬ. ඔන්න එනම දැන් ඔක්කොමයි කියන්නේ. ඔව් එපා කියන්න. දැන් ගොඩාක් කට්ටිය කියන්න ගත්තොත් ඉවරයි. අපි මේක ලියමු පරඬැලා. නිහඬ ඩැලා. පරඬැලා. පරඬැලා කියන්නේ පරඬැල් වලට නැත්තම් ඕන දඬුවම් කියලා ලියන්නම් ඊට වඩා ලේසි වෙනවා. වාද නිහඬ හරි මම දැන් ඔය ඔක්කොම ලියන්න ගියොත් බෑ පුතේ. සංඥක දයන්නෙන් ලියමු. අන්දීන. සාන්ද හඳ ඔන්න. හඳ. ඇඳුම සඳුන්. ඇඳුම කියනකොට ගන්න. ඇඳුම කියනකොට ගත හැකි. ඇඳුම. නැත්තම් අර ලෙඩේනේ ඇඳුම කියන රෝගේනේ. ඇඳුම කියනකොට ඇඳුම් අඳින. අදිනවා කියන එකට සංඥක නැතුව ලිව්වොත් අදිනවා. බැඳ අඳුම කියන්නේ මොකක්ද? අංගන. අජනද? නෑ සර්. අංගන කියන්නේ කාන්තාවට. ඔයා අහන්නේ මේක නේද? අංගනද? අංගන කියන්නේ කාන්තාව. අඳුම ඇඳුම මේ තියෙන්නේ. නුඹ හරි නුඹ. අඳුම කියන එකට කෙටි අදයක් ඉල්ලා නෑ සර්. සම්බය මොකද්ද? ඇඳුම කියන එක වැරදි වචනේ. සම්බය අඳුම කියලා කියන්නේ අනේ හරි thank you. ලාඹ අර කොළඹ කිව්වෙන්න ලියමු අපි. ඇතැම්බුලක් ඇතැම්බුලක් සේ. ඇති
ඔය ටික ලියා ගන්න මට ඉක්මනට. සර් ඇතැඹුලා කියන්නේ මොකද්ද? ඇතඹුලක්සේ ඇතඹුලක් කියලා කියන්නේ ඉතා වැටහෙන කියන එක. තමන්ගේ අතට මේ ඇතඹුලක්සේ ගැටගෙන මේ ඉතා හොඳින් වැටහෙනවා කියන එක තේරුම. තේරෙනවා කියන එකද සර්? සෑමි ඇතඹුලක්සේ කියලා උපමාවක් ගන්නේ. ඇතඹුලක් කියන එක තේම තමයි අතටපත් වෙච්ච නෙල්ලි ගෙඩියක් කියන එක. ඇත්තටපත් වෙච්ච නෙල්ලි ගෙඩියක් හොඳට ඒක දර්ශනීය වෙනවා වගේ හොඳට ඒ ගැන වටහා ගැනීමක් තියෙනකොට කියන ඇතඹුලක් කියලා. හරි දැන් ඕක ටික ලියාගත්තු අය ඔයාලගේ 4 වෙනි පිටුවේ තියෙන චූටි අභ්‍යාසයක් ඒක කරන්න. ටියුට් එකේ. ටියුට් එකේ තියෙන අභ්‍යාස කරන්න. 4 වෙනි පිටුවේ තියෙනවා. ඒකේ තියෙන වචනෙම තමයි කවුරු හරි මට බලලා කිව්වේ. කියන්නේ සර් මොකක්ද? ඒක WhatsApp කරන්න ඕනද? එපා පපෝ ඔය ගන්න මට WhatsApp බල ඉන්න ඕක කතා කරන්න වචන 5යි ඉතින්. මේක ලියාගෙන එක කරන්න. අර ඉරි ගහන එකද යටින් ඉර ගහන එකද? ඔව් ඊවෙනි පිටුවේද 4 වෙනි පිටුවේ පුතේ. පහත් සඳහන් යෙදුම් වල ඇතුළත් වන සංඥක අක්ෂර ලකුණු කරන්න. ඒක යටින් ඉරක් ඇඳම හරි. සංඥක අකුරට යටින් ඉර අඳින්නවා. නැත්නම් ඔයාලා ගාව highlight තියෙනවා. රවුමක් අඳින්න නැත්නම් highlight එකක් තියෙනම් පාට කරන්න. රෝස පාටින් පාවිච්චි කරට කමන්නේ නැත්තද? කමන්නේ. වැඩිපුර පාවිච්චි කරන්න හැබැයි ගෑනලම. අපෝ සර් දැන් මට අනේ නෑ සර්. එපා වෙලා දැන් මට ඕනේ නිල් පාට විතරයි. එච්චරයි. අනේ නෑ සර් ඉතින් ටියුට් එක පිළිවෙල හැමදාම පාවිච්චි කරනවා එපා වෙලා සර්. වැඩිපුර තියෙන්නේ රෝස පාට පෑන්. නිල් අඩුයි. හරි මෙලිය ලියාගමු. ලියාගත්ත. එනයි ඉතින් අර වැඩේ කරා. අභ්‍යාස කරා සර්. ඒ වැඩේ හරි අපි විනාඩියක් ගෙවෙති අනිත් අයත් කරනකම්. සර් මම සර්ට දෙකට ටොප් ගන්න හැමෝම. ඉවරයි සර්. සර් මම පෙන්නනවා. හරි අපි යන්. සර් මම ක්ලාස් එකට ජොයින් වෙන්න සර් ටැබ් එකෙන් සර් ෆොටෝස් ගාදි සර් ටැබ් එකේ කැමරාව සර් අඳුරුයි සර් ඒකින්ද සර් එව්ව නැති වුණාට කමක් නැද්ද මම නෑ ෆොටෝ එවන්න එපා එවන්න එපා දැන් එවන්න එපා. හරි අපි යන්. සර් මම ක්ලාස් ඉවරනහම සර්ට ෆෝන් එකෙන් ගහලා එවන්න. පාතනාම වල එතකොට ඇතඹුලක් කියනකොට භ කියන එක එනවා. ඒකට ඉර ඇඳලා නම් හරි දා ගන්න රතු පෑනි. මම ඇඳුම නවා තැබුවෙමි. අන්න ඇඳුම කියනකොට තියෙනවා. නිබද පැති පළ ලඹ දෙන මිහිරඹය සුවඳ විහිද සිටි විලිකුන් කැන් රඹය නොමද තනින් තනවලු පරවන රඹය එමද වෙහෙර දිලි දුරලන සසර බය. ඔය හංස සංදේශේ මිහිරක් අද ඔය හංස සංදේශ කවියක පේලියක් දාලා තින්නේ. නිබද පැසී පළ ලඹ දෙන මිහිරඹය. නිබද කියන්නේ නිරන්තරයෙන්. පැසිලා පළ ලඹ දෙනවා කියන්නේ ගෙඩි එල්ලා වැටෙනවා කියන එකයි. මිහිරි අඹ ගෙඩි එල්ලා වැටෙමින් තියෙනවලු. නිබද කියනකොට දයන්න සංඥකයි. ඒකට ඉරක් ගහලා නම් හරි දාන්න. ඔය ඔක්කොම එකට බලන එක හරියට දැම්මත් ඇති. ලඹ කියනකොට භයන්න සංඥකයි. මිහි රඹ කියනකොට භයන්න සංඥකයි. ඔය තුනටම ඉරි ඇඳලා තියෙන්න ඕන. ලකුණු කරලා තියෙන්න ඕනේ. එහෙමනම් හරි දාගන්න. මිහිරඹය කියන්නේ මොකද්ද? මිහිරි අඹ කියන එක. ඒක සංදි වෙලා තියෙන්නේ. සංදි වලට ඉගෙන ගන්න තියෙන්නේ 10 වසරේදී. මිහිරි දන අඹ දෙක එක පද දෙක එකතු වෙලා හැදෙන සංදි පදයක් නේ. ඒක වැඩක් නෑ දැන් නිකන් මම නිසා කියන මිහිරි අඹ. මේ අයන්න ලොප් වෙනෝ
මිහිර අඹ වෙනවා මේක රියන්නේ එකක් තව එකක් අඩු වෙලා ඒක 10 දී විතර ඉගෙන ගන්න තියෙනවා සංදි පාඩම. එතකොට ඉගෙන ගන්න පුළුවන්. දැන් මිහිරිඹ නෙමෙයි මිහිරඹ. ඔව් මිහිර ධන අඹ කියලා ආවහම මිහිර අඹ කියලා ගන්න ලේසියි. ඒක තමයි හරි ක්‍රමය. මිහිර අඹ වෙනවා එතකොට මිහිර අඹ. හරි අපි යන් ඊළඟට මිහිර ධන අඹ ආවහම හරි මිහිර අඹ වෙනවා. මම නව සඳ බැලුවෙමි. සඳ කියනකොට ඔන්න සංඥක වෙලා. නුඹ ගමට ගියේහි නුඹ කියනකොට බයන්න සංඥක වෙලා. ඔය ටික මම හිතනවා කාගෙත් වගේ හරි ඇති. අපි යන් ඊළඟට ප්‍රධාන මාතෘකාවක් ලියා ගන්න ක්‍රියාපද හා එහි ප්‍රභේද කියලා ව්‍යාකරණ පොතේ. මේ ටික මකනොයි. ව්‍යාකරණ පොතේද? ඔව් දැන් ව්‍යාකරණ පොතේනේ අපි ලියලා හිටියේ. ලියන්න මාතෘකාවක්. ක්‍රියාපද හා එහි ප්‍රභේද. සෙනාවෙනි පාඩමනේ. ඔව් ක්‍රියාපද හා එහි ප්‍රභේද. ඊට කලින් පොඩි වැඩක් තියෙනවා යාළුවට කරන්න ගෙදර වැඩක් විදියට. හැට වෙනි පිටුවේ ලිඛිත අභ්‍යාස තියෙනනේ උඩ 60 වෙනි පිටුවේ. දැක්කද? ක්‍රියාපද හා එහි ප්‍රභේදයක සිංහල භාෂාව සහ සාහිත්‍ය පොතේ ලියා ගන්න ඕන. නෑ ඒක ව්‍යාකරණ පාඩමක් නිසා තමයි ව්‍යාකරණ පාඩම ලියන්නේ. ලිඛිත අභ්‍යාසද? චුට්ටක් බලන්න 60 වෙනි පිටුව පෙරලන්න. අච්චු පොතේ ඔයාලගේ පෙළ පොතේ 69ද 60ද? 60 ඒක තියෙනව නේද ලිඛිත අභ්‍යාස කියලා උඩම සංඛ්‍යාව ගණකය ඒ ටික ඔව් සර්. ඒක ගෙදරදී කරන්න ඕන. ඊට පස්සේ 61 වෙනි පිටුවේ තියෙනව නේද ලිඛිත අභ්‍යාස කියලා. ඔව් සර්. ආන්නේ ටිකත් කරන්න ඕන. හරිනේ? ඒ කරගෙන තමයි ලබන සතිය පන්තියට එන්න ඕන. හරි. ඔය ටික කළා මට WhatsApp කරලා දාන්න. සම්පූර්ණ කියන්න. 60 වෙනි පිටුවේ ලිඛිත අභ්‍යාසයි 61 වෙනි පිටුවේ ලිඛිත අභ්‍යාසයි. 60 වෙනි පිටුවේ ලිඛිත අභ්‍යාසයි 61 වෙනි පිටුවේ ලිඛිත අභ්‍යාසයි. සර් මට මේ දවස්වල WhatsApp දාන්න වෙන්නේ නැහැ. මොකද මට මගේ අම්මයි මමයි නංගිලා දෙන්නයි යූස් කරන්නේ එකම ෆෝන් එක නිසා නංගිලාගෙත් WhatsApp එකට ගොඩක් ෆොටෝස් ඇවිල්ලා තියෙන නිසා දැන් ෆොටෝස් ගන්න කැපැසිටි එක මදි සර්. ඒක නිසා. ඉතින් අනවශ්‍යව දැන් ඩිලීට් කරලා දාන්න ඕන. හරි කමක් නැහැ. මේ එහෙනම් එඩිට් කරගෙන එන්න ඕන ලබන සතිය අපි සාකච්ඡා කරනකොට දැන් යමු අපි ඊළඟ පාඩමට 9 වෙනි පාඩම. පාඩම තියෙන පොතේ පාඩමක් තියෙන අපි එක්ක කියමු. භාෂාව මාර්ගයෙන් අදහස් ප්‍රකාශ කරනුයේ බාල පෙළ ගන්න 62 වෙනි පිටුව ක්‍රියාපද හා එහි ප්‍රභේද කියන මාතෘකාව. භාෂාව මාර්ගයෙන් අදහස් ප්‍රකාශ කරනුයේ අරුත් සහිත ඒකක වන පද මාර්ගයෙන්. කතාවෙහිදී අරුත් පළ කෙරෙනුයේ ශබ්ද වලින් සැදුණු පද භාවිතේ. එම පද ලේඛනයේලා අක්ෂර වලින් ලියා දැක්වේ. බලන්න භාෂාවේදී ශබ්ද වලින් කතා කරනවා. දැන් මම මේ කතා කරන ඒවා ශබ්ද. ලියනකොට මේවා අක්ෂර වලින් ලියලා දක්වනවලු.
සිංහලයේ පද වර්ග තුනකින් නාමපද ක්‍රියාපද හා නිපාත යන ඒ වර්ග තුනයි. වාක්‍යයක් සකස් වන්නේ මේ වර්ග තුනට අයත් පද නිසි පිළිවෙලට පෙළ ගැසෙන විටය. එහෙනම් නාමපද ක්‍රියාපද නිපාත පද නිසි පිළිවෙලට ගැලපුණොත් තමයි හොඳ වාක්‍ය ගොඩ ගන්න පුළුවන්. අහගෙන ඉන්න ඕන වෙන වැඩ කරන්නේ නැහැ. ඔය මොනවද පෙන්නන්නේ? යනුක වෙන වැඩ බෑ. මෙම පාඩම සිංහල ක්‍රියාපද හා ඒ ප්‍රභේද පිළිබඳව ලියවුණකි. වචන භේදය, කාල භේදය, පුරුෂ භේදය හා ලිංග භේදය පදනම් කොට ගනිමින් ක්‍රියාපද වර්ගීකරණය මේ දැක්කේ. එහෙනම් ක්‍රියාපද වර්ග කරලා දක්වනවා අපි මේ පාඩමේදී ඉගෙන ගන්නවා. ක්‍රියාපද වචන වලට බෙදෙන්නේ කොහොමද? ක්‍රියාපද කාලයට අනුව වර්ග කරන්නේ කොහොමද? ක්‍රියාපද පුරුෂ වලට අනුව බෙදෙන්නේ කොහොමද? ක්‍රියාපද ලිංග භේදය අනුව වර්ග කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්න ඕන වෙන්නේ. දෙවයිනේ අනික් පැත්තේ වාසයට යාමට කටයුතු ආරම්භ කළ යුතුයයි බෝට්ටුව අලුත් වැඩියා කිරීම අවසන් කළ වහාම රණරාල යෝජනා කළේ. රණරාල කියලා යොවුන් නව කතාවක් තියෙනවා. හොයාගෙන කියවන්න හරි ආස හිතෙන කතාවක්. එක හුස්මට කියවගෙන යන්න පුළුවන්. ඔයාලා වගේ කාලේ නැත්තම් ඔයාලට පොඩ්ඩක් වැඩිද මන්ද මම ওই පොත පුස්තකාලයෙන් අරගෙන දවසක් මත් හිතේ දවස් දෙකක් විතර යනකොට කියවලා ඉවරයි. හරි ආසාවෙන් කියවගෙන ගියා. ඔන්න රණරාල පොත හොයාගෙන කියවන්න. සර් මට පොඩ්ඩක් ආයෙමත් මට පොඩ්ඩක් PDF ගන්න පුළුවන්ද? පුළුවන්ද? ඒක නම් පුතේ මම බැලුවේ නෑ බලන්න. සර් කම්පියුටර් වලින් PDF එකක් ගන්න පුළුවන්ද? නෑ පුතේ මං ගාව නෑ බලන්න ඉන්ටර්නෙට් එකේදී දාන්න. සායමත් සර් පොතේ නම කතරුයි කියන්න පුළුවන්ද? GB සේනානායකගේ රණරාලෝක පොතේ පාඩම ඉවර වෙනකොට තියෙනවා අන්තිම පැත්තේ. සර් මේ තියෙන්නේ පරිවර්තනයක්. ඔව් පරිවර්තනයක්. හරි ආසයිතන කතාව හොයාගෙන කියවන්න. දිවයිනේ අනික් පැත්තේ වාසයට යාමට කටයුතු ආරම්භ කළ යුතුයයි බෝට්ටු අලුත් වැඩියා කිරීම අවසන් කළ වහාම රණරාල යෝජනා කළේ. මුහුදෙන් බඩු කොට ඇදීම ඒ කටයුතු නිසා නතර කිරීමට සිදුවිය. කැඩුණු නැවින් මුහුදට වැටුණු ද්‍රව්‍ය වලින් විශාල කොටසක් තවම මුහුදෙහි පාවෙමින් ඇත. වෙරළින් ගෙන ගොස් කූඩාරම් වල තැන්පත් කළ නොහැකි වූ බඩුද ප්‍රචණ්ඩ වූ රළට හසු වී යලිත් මුහුදට ගසාගෙන යාම වැළැක්වීමට වෙරළින් ඈතට ඇද අවුවෙන් ආරක්ෂා කිරීම සඳහා වැලි වලින් වසන ලදී. දිවයිනේ අනික් පාර්ශවයේ වාසයට යාමේ කටයුතු ආරම්භ කරන ලද්දේ ඔහු එක කූඩාරමක් ගැලවූහ. කූඩාරමත් එහි තිබූ මෙට්ට හා ඇතිරිලිත් පළමු කොට බෝට්ටුවෙන් අනිත් පැත්තට ගෙන යාමට තීරණය කර ගන්නා ලදී. රණරාලත් පියදාසත් බඩු බෝට්ටුවේ දමා ඒ වෙරළින් මදක් ඈතට හබලින් පැද රුවල නැංගු. පැය දෙකකින් ඔවුහු දිවයිනේ අනික් පැත්තට පැමිණියෝය. වහාම ආපසු යාම සඳහා ඔහු ඉක්මනින් බඩු ගොඩ අදින්නට ඕහ. දැන් උල්පතේ හැටි කොහොමද කියා බලමු පියදාස යෝජනා කළේය. ඔව් ඒ ගිය වල පිරිසුදු දිහින් පිරී තිබුණේය. දැන් ගොඩ බහපු පැත්තේ හරියට වතුර නැහැ. ලිඳක් කැපුවට වතුර එන්නේ නැහැ. මෙයාලා ඒකයි වෙන පැත්තකට ගියේ. මෙච්චර හොඳ වතුර මම කවදාවත් දැක්කේ නැහැ. පියදාස කීය. අපි මේ පැත්තේ පදිංචියට ආවා මේ උල්පතෙන්ම වතුර ලබා ගන්න පුළුවන් වන විදියට සෙවණ ඇති තැනකින් ලිඳක් හරන්න ඕනායි රණරාල කීවේය. මෙතන සෙවණ නැති නිසා ලිඳේ වතුර ඉක්මනට අඩු වෙන්න පුළුවන්. එතනින් ඉවත් වූ වහාම ඔවුහු බෝට්ටුවට නැග ආපසු ගියහ. ඔවුන් එපමණ ඉක්මනින් ආපසු ඒම සමර වික්‍රමගේ විමලාගේ පුදුමයට හේතු විය. බොහොම ඉක්මනට ආව නේද? විමලා කිව්වා. මෙච්චර ඉක්මනට ඒයි මම බලාපොරොත්තු වෙන්නේ නැහැ සමර වික්‍රම කිය. අම්මේ අනිත් පාර මමත් බෝට්ටුවෙන් යනවායි සරත් කෑ ගැසුවේ. සරත් අපිත් එක්ක බෝට්ටුවෙන් යන්න තව අඩි දෙකක් විතර උස් වෙන්න ඕනයි. පොල් ගසක් යට හිඳ ගනිමින් රණරාල කීය. පසුදින රණරාල ඉවුම් පියුම් සඳහා අවශ්‍ය කරන භාජනද වෙනත් බඩු රාශියක්ද බෝට්ටුවේ පටවාගෙන දිවයිනේ අනිත් පැත්ත බලා යාත්‍රා කළේය.
ඊට මද වේලාවකට පසු පියදාස එළුවන් ගොඩින් දිවයිනෙහි අනික් පැත්තට ගෙන යාමට පිටත් විය. පහසුවෙන් ගෙන යා හැකි ඇතැම් භාණ්ඩ හිස පිට පටවාගත් බිසෝමැණිකාත් ඔහු සමග ගියාය. සමර වික්‍රම විමලාගේ ළමයින්ගේ ආරක්ෂා සඳහා කූඩාරමෙහි නැවතුනේ. පියදාස හා බිසෝමැණිකා සමග පියදාස හා බිසෝමැණිකා සමග තමාටත් යාමට ඉඩ දෙන්නයි ඉල්ලා සරත් හඬන්නට වූ නමුත් විමලා ඊට ඉඩ දුන්නාය. පියදාසත් බිසෝමැණිකාත් දිවයිනේ අනිත් පැත්තට පැමිණෙන විට රණරාල තමා බෝට්ටුවේ ගෙන බඩු වෙරළෙහි තබා ගසක් යට හිඳ සිටියේය. ඊට පෙර දින ගෙනා කූඩාරම රණරාල පියදාසගේ හා බිසෝමැණිකාගේ උපකාර ඇතිව ඉදි කළේය. ඉක්බිතිව ඔහු ඉවුම් පිසුම් කිරීමට තැනක් සූදානම් කළහ. අනතුරුව ඔහු තුන් දෙනා ආපසුගෙන ඒමට බෝට්ටුවෙන් නැගුණා. බෝට්ටුව ගල් වැටියෙන් ඔබ්බට යන තෙක් රණරාල එය හබලින් පැද රුවල නැංවී. පසුදින දිවයිනේ අනිත් පැත්තෙහි වාසයට යාමට සියල්ලෝම සැරසුණා. හිරු නැගුණු වහාම නැගිටි ඔවුහු ගමනට සූදානම් වූ. රණරාල ඉතිරිව තිබුණු කූඩාරම ගලවා හකුලා බෝට්ටුවෙහි තැබුවේය. එක්බිතුව කූඩාරමේ තිබුණු මෙට්ට හා ඇතිරිලිත් බෝට්ටුවට ගෙන යන ලද. නිගන් කෝපාදියද වෙනත් ඇතැම් බහණ්ඩද බෝට්ටුවේ තැබිය හැකි වන ලෙස ඔහු උදේ ආහාරය අනුභව කිරීම ඉක්මනින් අවසන් කළහ. මේ බඩු බෝට්ටුවේ පටවාගත් රණරාල යාත්‍රාරම්භ කළේය. ඊට පැය භාගයකට පමණ පසු සමර වික්‍රම හා විමලාද පියදාස හා අනිත් ළමයිද කැලය හරහා අනිත් පැත්තට යාමට පිටත් වූ. බිසෝමැණිකා සුජාතා අතින් අල්ලාගෙන ගියාය. විමලා සරත් අතින් අල්ලාගෙන ගමන් කළෝය. අම්මාව එක්ක යන්නේ මමයි. පොල් ගස්වල කෙටුම් ලකුණු බලමින් ඉදිරියෙන් ගමන් කරන පියදාසට සරත් කීවේය. සැතැප්ම දෙකක් පමණ ගමන් කළ පසු තම කකුල් රිදෙන බව කියා සරත් හඬන්නට වූ හේයින් සමර වික්‍රම ඔසවාගෙන යන්නට විය. සෙමින් ගමන් කිරීමත් කීප තැනක නැවතී ගිමන් හැරීමත් නිසා ඔවුන්ට දිවයින හරහා යාමට පැය 4ක් පමණ ගත විය. ඔවුන් දිවයිනේ අනික් පැත්තට යන විට රණරාල ඔවුන් සඳහා ආහාර පිසමින් සිටියේය. තවත් කෝඩාරමක් ඉදි කිරීමත් තමන් ගෙනා බඩු තැන්පත් කිරීමත් හැරෙන්නට එදින ඔවුන්ට අන් කිසිවක් කිරීමට ඉඩ නොලැබුණේය. කැප්ටන් ෆ්‍රෙඩරික් මෙරියට් ලියු මාස්ටර්මන් ෆ්‍රෙඩි කියන ඉංග්‍රීසි නවකථා ඇසුරෙන් ළමයින් සඳහා ලියන නවකතාවක් විදිහට මේක තියෙන යෝම් නවකතාවක් විදිහට. ඉතින් මේක හොයාගෙන කියවන ඊට පස්සේ මෙයාලා වගා කරනවා. ඉතින් ওই විදිහට ලියුණු ලස්සන කතා පොතක්. මේක හොයාගෙන කියවන්න. දැන් මේක පොත දාලා මේව කළා නේ තියෙන්නේ. පුතේ ඒක චිත්‍රපටයක් විදිහට නගලා නේ තියෙන්නේ. ආවක මේක තිබුණා මට පොඩි මතකයක් තියෙනවා මේ බලලා නෑ මම පුතේ. ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන් ද චිත්‍රපටිය? ඔව් ඒක මම බලලා නැද මේ ඒක නිසා හරියටම කියන්න දන්නේ නැහැ පුතේ. ක්‍රියාපද පාඩමට යන් අපි මේක මේ පාඩමේ කොටස දාලා තියෙන වලට ක්‍රියාපද කියලා දෙන්න. ඔන්න බලන්න ක්‍රියාපද පාඩමේදී පහත් දැක්වෙන වාක්‍ය දෙස බලන්න. බිසෝමැණිකා ඔහු සමග ගියාය. වල පිරිසුදු දියෙන් පිරී තිබුණේය. කූඩාරමක් ඉදි කළ යුතු බව රණරාලට සිතිවිලි. නෙයි ගියා යන පදයෙන් යමක් කරන බවද පිරී තිබුණේ යන්නේ එකෙන් යම් සිදුවීමක් ගැනද සිතින යන පදයෙන් යම් විදීමක් ගැනද කියවේ. ඒ අනුව කිරීමක් සිදුවීමක් හෝ විදීමක් ගැන කියවෙන පද ක්‍රියාපද නමින් හඳුන්වයි. ඉහත වාක්‍යවල ගියාය පිරී තිබුණේ සිතින යන පද වලින් වාක්‍ය අවසාර කර ඇත. එබැවින් ඒවා ආඛ්‍යාත හේවත්.
අවසාන ක්‍රියා ලෙස හැඳින්වේ. ඊට පස්සේ තමයි ක්‍රියාපදවල වචන ભેදයට යන්නේ. ඔන්න එතකොට අපි ක්‍රියාපදයක් ගැන ඉගෙන ගත්තා කිරීම. දුවනවා, පන්නනවා, ගයනවා, නටනවා, කනවා, බොනවා කිරීම. සිදුවීමක් පිරී තිබුණා. වැස්ස වැටුණා, අවුව පෑවුවා. අයෝ. සිතුණා, දුක් වුණා, සතුටු වුණා. මේවා විඳීමක් ගැන කියවනේ. නම් ක්‍රියාපද ප්‍රධාන විදියටම ප්‍රධාන කොටස් 3ක් යටතේ වර්ග කරලා දක්වන්න පුළුවන්. නිම්සරණි චේනුක සර් මම හර්ෂි සර් දැන් මේ මම නිකන් අහන්නේ මේ දැන් මේක පරිවර්තන කතාවක් නේ සර්. ඔව්. කියන්න ඕක පුතේ. කතුවරේ පාලි භාෂාවකින් තියෙන එක සිංහල භාෂාවට පරිවර්තනය කරද්දී පොඩි වෙනස්කම් කරලා පරිවර්තනය කරනවාට කියන්නේ මොකද්ද? මොන භාෂාවෙන්ද? පාලි භාෂාවෙන් ලියලා තියෙනවා කියමුකෝ පොතක්. ඒක පොඩි වෙනස්කම් කරලා සිංහල භාෂාවට හැරෙව්වොත් ඒකට මොකද්ද කියන්නේ? ඒක පරිවර්තනය කරන්නේ. දැන් ඇත්තටම ඔය කියන ඉංග්‍රීසි නව කතාවේ රණරාලා කියලා ඇත්තේ නෑ. සරත් කියලා ඇත්තේ නෑ. පියදාස කියලා ඇත්තේ නෑ. සමර වික්‍රම කියලා ඇත්තේ නෑ. ඒක දැන් ලංකාවට ගැලපෙන විදියට සකස් කරනවා. අන්න පොඩි වෙනස්කම් කළා ඒවට කියනවා අනුවර්තන කියලා. අනුවර්තන. ඒකේ තියෙන වචන ඒ විදිහටම චුට්ටක්වත් වෙනස් නොකර ඒවට කියනවා පරිවර්තන. නෑස ඉංග්‍රීසියෙන් ලියද්දී රණරාලා රොමියෝ කියලා සිංහල නම් තියන්න බැහැ සර්. අනිත් ඒවා සමාන වුණාට. ඔව්. ඔයක තමයි මම කියන්නේ පොඩි වෙනස්කම් වුණාම අනුවර්තන. ඒ විදිහටම ලියනවා නම් පරිවර්තන. ඒකද ඔය අහන්නේ? ඔව් සර්. Thank you. Sir. කියන්න පුතේ. Excuse me sir. චාලනි කියන්න. Sir මංගාව sir පොතක් තියෙනවා Sherlock Holmesගේ අභිරහස් පරීක්ෂණ කියලා sir. Sir කතා 12ක් sir මංගාව තියෙන පොතක් Sherlock Holmesගේ අභිරහස් පරීක්ෂණ sir. ඒකේ sir කතා 12ක් තියෙනවා. ඒකේ අනුවාදය කියලා තමයි sir NAD ගුණතිලක කියලා තියෙන්නේ sir. අනුවාදය කියන්නේ මොකක්ද sir එතකොට? අනුවාදය කියන්නේ ඒකෙම පොඩි වෙනස්කම් කරලා හදපු එකක් තමයි. දැන් ඒ අනුවාදය කියන්නේ එහෙමමයි. ඒකම ඒ විදිහටම ගන්නව එක තමයි. හැබැයි භාෂාව වෙනස් වෙනවා විතරයි. ඒක අනුවාදයක් කියන්නේ ඒකයි. නැවත කියන එක නැවත ලියවුණු කෙනෙක් කියන එකයි. සර් අපේ සිංහල කියවීම පොතේ 3 වෙනි පාඩම තිබ්බේ චිචෙන්චුලන්ගෙන් යමු කිරිනෑනෝ කියලා. ඔව්. ඒකේ සාර මැකීගේ දඩ කියලා පොතක් තියෙන්නේ. ඒකෙන් අරන් තියෙන්නේ. ඒ පොත් සෙට් එක RS පිටල් ඩොක්ටර්ගේ හැම පොතක්ම මං ගාව තියෙනවා. ඔක්කොම කියවලක් තියෙනවා. ලස්සනයි පොත. සර් එතකොට සර් කොහොමද ඒ පොතේ සර් කතා 12ක් කෙටි කරලා තියෙන්නේ සර් කොහොමද? එතකොට අර කියන කතාවල මෙහෙම කතා හරය අරගෙන ලියවෙච්ච පොත්. ආන්නේ වගේ අනුවාදයක් ලියවන පුතක් කියන්නේ පරිවර්තනයක් තමයි. හැබැයි අර කතා සාරය අරගෙන ලියලා තියෙන්නේ. එහෙනම් මෙහෙම ලියමු. ලියන්න
දැන් ක්‍රියාපද හා ඒ ප්‍රභේද කියලා ලියුවනේ. මාතෘකාව අනුමාතෘකාවල් ලියා ගන්න ක්‍රියාපද කියලා. අනුමාතෘකාවල් ලියන ක්‍රියාපද. දෙවනි වාරයට තමයි ගොඩක්ම ව්‍යාකරණ පාඩම් තියෙන්නේ සර්. ඔව් ඔව්. ඇයි දෙවෙනි පළවෙනි වාරේදී තියෙන්නේ ක්‍රීඩා ආරෝමයේ පාඩමයි හතරවෙනි එකයි. ක්‍රීඩා ආරෝමයේනේ. අවසාන වාරයේ විභාගෙට ලෑස්ති වෙන කෙනෙක් මැද වාර්තය වැඩිපුරම ඉගෙන ගන්න තියෙන එකයි එහෙම දාන්න. හරි ලියන්න. සර් කතාසාරය කියන්නේ කතාවේ තියෙන මේ කතාවේ ඒ කියන්නේ හොඳම ටික සාරාංශය නැත්නම් ඒ කතාවේ කියවෙන දේ තමයි කතාසාරය කියන්නේ. හරි. මේව ලියමු. ක්‍රියාපදයක් යනු කිරීමක් විඳීමක් සිදුවීමක් සර් ආයමත් මුලින් ඉඳලා කියන්න පුළුවන්ද? ක්‍රියාපදයක් යනු කිරීමක් විඳීමක් සිදුවීමක් කරනවා විඳිනවා සිදු වෙනවා කිරීමක් විඳීමක් සිදුවීමක්. අපි විඳීමක් කියන එකට සංඥකය දාගන්නේ නැත්තම් විදීමක් කියලා එන්නේ සර්. සංඥක වෙන්න ඕන අනිවාර්යයෙන්. නැත්නම් ඉතින් ඊතලෙන් විදින වගේ එකක් තමයි එන්නේ අදහස්. දැන් එන්නත් විදිනවා වගේ එකක්. මේ දවස්වල කොයි ඉන්නද වෙන්නේ. අපේ පුංචිලාට නම් වැක්සින් එක විද්දා. අපිටත් විද්දා. කියලා දෙන්නටම. අපේ තාත්තත් අප්පච්චි ගානෝගේ දැන් ගොඩක් අය කිය අපේ තාත්තා. හරි අපේ අම්මලාට විදින සෙනසුරාදට. දැන් ගොඩක් අයට ඔය ගාන කොහොමත් විදිනවා. ගුරුවරුන්ට කොහොමත් විදිනවනේ දැන්. ළමයිටත් විදිනවද? සර් මගේ පුංචිලා දෙන්නම ටීචර්ස්ලා. ඒ දෙන්නටම විද්දා. ළමයිටත් විදිනවද? ළමයිට විදිහට 11 වසරයි A level වලට විතරක් ඉස්සෙල්ලා පටන් ගන්න එහෙමයි. 11 වසරයි A level පන්ති විතරයි. අනිත් ළමයින්ට අපිට වගේ කට්ටියට. එහෙනම් අපිට වැක්සින් එක විදිහට මාස 4ක්වත් තියයි. නෑ ඔයාලට විදින එකක් නෑ ගොඩක් වෙලාවට. එහෙම විදලා අපිට ඔරොත්තු දෙයින් දන්නේ. ඔව් සර් අපේ ආච්චි කෙනෙක් ගෙවල් ළඟ කෙනෙක්ට ඇලර්ජික් වෙලා නැති වෙලා. බෙහෙත් වැක්සින් එක. සර් මගේ තාත්තා ඇම්බියුලන්ස් ඩ්‍රයිවර් කෙනෙක් සර් දෙපාරකට වැඩි විතර තියෙනවා. දෙපාරකට වැඩියෙන් විතර? එයා යන නිසා වෙන්නේ නැති විතරනේ. ඔව් සර්. සර් අපේ තාත්තා ඉන්නේ රටනේ තාත්තලාට විදිනවා දැන් එපා වෙලාලු විදලා. ඒ කියන්නේ කීප වතාවක් මිසර් නෝට් එක පොඩ්ඩක් ආයෙ තුන් පාරක් විදලා. හරි. කිරීමක් විදීමක් සිදුවීමක් හැඟවෙන පද ක්‍රියාපද නමින් හැඳින්වෙයි. වෙනම දවසක් දාගන්න ඕනේ ඔය අනම්මනම් වටේ පිටේ දේවල් කතා කරන්න. පොඩි ඕපදූප පාරක් කතා කරන්නනේ. ගෙවල් වල නැත්තම් මේක උගන්නන්න නම් වෙන්නේ නැහැ. ඒක නිසා තොරතුරු යාලේ මේ කතා කරන්න වෙනවා. ඇසප භාගයක් විතර වැඩි කරන්න. 8ට විතර සර්. බෑනේ මේකෙන් පස්සේ තරමේ මාසයක් දෙකක් විතර මේකෙන් පස්සේ 7 වසර පටන් ගන්නවා.
එහෙනම් සර් අපි පහ මාර්ක් මාට පටන් ගන්න බෑ මට 5. ඒකනේ. සිදුවීමක් හැඟවෙන පද ක්‍රියාපද වෙන්නේ ක්‍රියාපද නමින් හඳුන්වයි. Excuse me, මම sir. කියන්නේ ඔයාලගේ පොතේ තියෙන පොඩි මේ පොතේ නෙමෙයි 5 වෙනි පිටුවේ මේ ටියුට් එකේ ඒ වගුව ගහ ගන්න. තා වචන දෙකක් අපි ලියමු. ඒකේ යටින් ලියන්න වචන දෙකක් ඉඩ තියන්න ලියන්න. ඉඩ තියන්න ලියන්න අපි. කිරීමක් අංගවන ක්‍රියාපද, විඳීමක් අංගවන ක්‍රියාපද, සිදුවීමක් අංගවන ක්‍රියාපද කියලා තියෙනවනේ. ඒ වගුව ගහන්න. දැන් ගයති වයති නටතිනේ. ඒකට තව ක්‍රියාපද දෙකක් දාන්න. එහෙම ලියන්න. ඔයාලා දාන්න එපා මම කියන්නම්. ඔයාලා දාන්න කිව්වොත් ඔය ඔක්කොම හරියට බලන්න මට අහන්න වෙනවා. ඒ වගුව ගහ ගන්න ඉක්මනට. ගායති 5 වෙනි පිටුවේ ගායති වයති නටති දුවති කියලා දාන්න එක යටට දුවති අපි ව්‍යාකරණ පද ලියන්න ඕනද? ඔව් දැන් මං කිව්වා වගුව ලියන්න උතර නෝට් එකේ ඊළඟට සදුවද දාන්න ඕනේ රිදෙයි හැඬෙයි සිතෙයි පිරෙයි ආයි සිදුවීමක් විඳීමක් ඇසෙයි නෑ ඕකට තව උදාහරණ දෙකක් අපි යටින් ලියනවා ඒකයි දැන් ඔයාලගේ පොතේ වගුවේ උදාහරණ තුනනේ තියෙන්නේ අපි පහ මේ ලියාගෙන යනවා හැංගීමි විඳීමක් එකට වැටේ බසී පායයිනේ ගලයි උතුරයි වැවක් එහෙම උතුරන්න පුළුවන් ඕක ලියන්න ඕනේද අර වගුවේ යටටම යටින් ලියාගෙන යන්න ඕන අර වගු තුනට මේ ටික සිදුවීමක් ලියාගත්තා ටියුට් එකේ තියෙන ටිකක් තියාගන්න. නැත්තුව ටියුට් එකේ තියෙන වගුව තමයි ඉස්සෙල්ලාම පොතේ අහගන්න පිටපත් කරගන්න කිව්වේ. ඒකට යටින් මේ උදාහරණ තුනක් ලියන්න කියලා කිව්වේ. කිරීමක් වෙනේවා, විඳීමක් වෙනේවා, සිදුවීමක් වේවා. සර් සර් මට පැහැදිලිව දැනගන්න ඕනේ සර්. මේකයි. දැන් සර් විඳීමක් කියන එකට සර් ලියලා තියෙනවනේ හැඬේ කියලා. ටියුට් එකේ. සර් නෙමෙයි ටියුට් එකේ. ඔව් සර්. එතකොට සර් ඒ හැඬේ කියන එක ඒ කියන්නේ අඬනවා කියන තේරුමනේ තියෙන්නේ. හැඬෙනවා කියන එක.
එතකොට සර් අපි අඬනවා කියලා ලිව්වොත් ඒක කිරීමක් හංගවන පදයක් කියලා නේද ගන්න පුළුවන්. ඔව් අන්න හරි පුතේ. අඬනවා වුණොත් කිරීමක්. ඈ දැන් නංගිට චුට්ටක් මොනවා හරි ගැහුවා කියලා අම්මා ගහනෝ ඔයාට නෑ නංගිට කිව්වද කියලා දන්නේ නැහැ. අම්මා ගහනෝ ඔයාලට චුට්ටක් පොඩ්ඩක් තට්ටුවක් දානවා. හැබැයි කවදාකවත් වැඩි ගහන්න නැති නිසා දුක හිතෙනවා. දුක හිතලා ඔයා අඬනවා. අඬනවා කිව්වොත් කවුරු හරි අන්න සිදුවීමක්. sorry සිදුවීමක් නේ කිරීමක්. හැබැයි ඔයාට ඇඬෙනවා නම් ඒක වීමක්. ඒක වෙන්නේ වීමක් තමයි. ඒක විඳීමක් නිසා අන්න දුක හිතුණා. ඒක නිසා ඇඬුණා විඳීමක්. විඳීමක් සිදු වුණ නිසා ඒක වුණේ. අඬනවා කිව්වොත් එයා ඕනකමින් හිතලා කරන්න පුළුවන් එක ක්‍රියාවක්. හරි සර් thank you. සර් අර වගුව ගහගෙන ওই විදිහටම දුවති කති කියලා ඊට පස්සේ මේ ඉරක් ගහලා වගුවක් වගේ නෑ ඒ වගුවේ අතට ওই ටික පුරවන්න ඕන. ඒ වගුවේ අතට ওই තුන පුරවන්න. හා සර්. කිරීමක් හංගවන ක්‍රියාපද 3යිනේ තියෙන්නේ. මේ දෙකක් දැම්මාම 5ක් වෙනවා. විඳීමක් හංගවන ක්‍රියාපද 3යිනේ තියෙන්නේ. මේ දෙකක් දැම්මාම 5ක් වෙනවා. සිදුවීමක් හංගවන ක්‍රියාපද 3යි තියෙන්නේ. මේ දෙකක් දැම්මාම 5ක්. සර් මෙහෙමද සර්? හරි. සර් හරිද බලන්නකෝ. ඔව් ඉතින් හරසික නම් හරි අනිත් අය ඉතින් වෙන්නේ මම මේක එහාට මෙහාට යන්න ඕනේ ගම. මේ හරි නේද? සර් මාත් පෙන්නනවා. ඉතින් ඔක බලනකොට වඩා වැඩක් නැති වෙනවා මේක. හරි. මාත් පෙන්නගෙන ඉන්න. හරි. සෙනුලිගේ හරි. අපේ ඉස්කෝලේ නම් ඒ කියන්නේ ව්‍යාකරණ පාඩම් ටික ඉතුරු කරලා අනිත් පාඩම් ටික කරලා ඉවරයි. දැන් අර 14 වෙනි පාඩමත් නිකම් පාඩමක් 11 වෙනි අන්නේ වගේ පාඩම් කරලා ඉවරයි. දැන් යන්නේ ව්‍යාකරණ පාඩම් ටික එක දිගට. දැන් මේ දවස්වල නම් නවත්තලා නේ කොහේ ඉස්කෝලේද උගන්වන ඉස්කෝලයක් තියෙනවා කියන බාන. දුලින හරි. ඔව් සර්. සර් අපේ ඉස්කෝලේ ඉංග්‍රීසි මීඩියම් වලට විතරයි සර් උගන්වන්නේ දැන්. ඉංග්‍රීසි මීඩියම් වලට උගන්වනවද කොහෙද ඉස්කෝලේ? මගේ යාළුවෙක් ඉන්නවා. යාගේ යාළුවෙක් ඉන්නවා මේ ඉංග්‍රීසි මීඩියම් එකක් කරන්නේ. එයා තමයි කිව්වේ කටියක් ක්ලාස් තියෙනවලු. නෑ ඒ වුණාට ඉස්කෝලේ නෙමෙයි වෙන්න තියෙන්නේ. සිරිමාව වණ්ඩාරනායක ඉස්කෝලේ වෙනද නැත්නම් ප්‍රයිවට් ටීචර් ප්‍රයිවට් කරනවා. යාළුවෙක් කියපු දෙයක් නේ අපිට හරියටම කියන්න බෑ. සර් අද නැත්තම් මට පන්ති 3ක් තියෙන උදේ ඉඳන් ඉස්කෝලේ. අපිට නම් 4ක් 5ක් විතර තියෙනවා. අද විතරයි සර් පන්ති වැඩි. අනිත් දවස් වලට 1යි 2යි. ඒ දවස් ටිකේ ඉස්කෝලේ පරණ වැඩ ටික කරගෙන හිටිය හැකි. නැත්තම් ඉතින් වැහැ. වැඩ ගොඩ ගහනෝනේ. හරි නේද මේක ලියලා ඉවරයි. හරි ඔන්න ඔයාලට දැන් මම අද උතනින් පාඩම නවත්තනවා. ඔයාලට තියෙන ගෙදර වැඩ ටික දැන් මතකයිනේ. 50 නෙමෙයි 60 පොඩ්ඩක් එහාට වෙනකොට පිටුවයි. නෑ. ඒක 61 පිටුවල අභ්‍යාස. ඔව් ලිඛිත අභ්‍යාස කරන්න ඕන. කරලා තමයි ඊළඟ පාරට පන්තිය දෙන්නේ. ඒ ටික සාකච්ඡා කරලා තමයි අපි පාඩමට යන්නේ. හැබැයි කවුරුත් හොඳට කරලා තිබුණොත් තමයි පාඩම අපිට ඉක්මනින් සාකච්ඡා කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කවුරුත් කරගෙන ඕන එන්න. හරිනේ? උදේ හරිය එහෙනම් සියලුම දෙනාට 60 වෙනි පිටුවන්නේ පිටුව මොකක්ද? 61 වෙනි පිටුව 60යි 61යි ලිඛිත අභ්‍යාස. හරි සර්.
හරි පුතේ අයිබෝවන්. ආයුබෝවන් සර් thank you හරි sir සුබ සන්ධ්‍යාවක් සුබ රාත්‍රියක් වේවා. ayubowan අයිබෝවන්. bye sir